දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් තමයි IQ option වගේ app වලින් forex trading කරන එක. ඔයගොල්ලොත් ඒව ගැන අහලා තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ forex trading කියන්නේ විදේශී විනිමය මිලදී ගැනීම හා විකිණීම. ඒ වගේ දෙයක් තමයි share market එක කියන්නේ ලංකාවේ. අහලා ඇති කොළඹ කොටස් වෙනදබල කියලා එක share market. share market එක අපි ආයෝජකයෝ අපිට ආයෝජකෙක් වෙන්න පුළුවන් අපිට සල්ලි තියෙනවා නම් කොටස් තරවකරුවෙක් කරා කොටස් වලින් මිලදී ගන්න පුළුවන් විකුණන්න පුළුවන්. අපි ඒව තීරණ ගන්න ඒ සමාගම් වල මූල්‍ය හැසිරීම බලලා. ඒ සමාගම් කියන්නේ අපි ආයෝජනයක් කරන්නේ ඒ සමාගම් වල ඉස්සරහ දියුණු වේද පාඩු වේද බලලා. ඒ සමාගම් දියුණු වෙනවා නම් අපිට හොඳයි. අපේ කොටස් වල මිලදී යනවා. ඒ අපිට වාසියක් ගන්න. ඒ වගේ තීරණ ගන්න, ඒ කියන්නේ ඒ වගේ තීරණ ගන්න අපිට ඕනේ මූල්‍ය ප්‍රකාශන. ඒ මූල්‍ය ප්‍රකාශන හදද්දී අපිට ඕන සමාගමක මූල්‍ය ප්‍රකාශන අරන් බැලුවොත් තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ හැම මූල්‍ය ප්‍රකාශනයක්ම හදලා තියෙන එකම විදිහකට. එකම ආකෘතියකට. එකම ආකෘතියක් තියෙන එක තමයි ගොඩක් වැදගත්. නැත්තම් ඒ ආයෝජකයන්ට තීරණ ගන්න විවිධ ආකෘති තියෙනකොට තීරණ ගන්න අමාරුයි. එතකොට එක තැන් වලින් හොයන්න බෑ. එතකොට දැන් එක විදිහටම ආකෘති තියෙනවා නම් තීරණ ගන්න ලේසියි. එක විදිහටම විකුණුම් පිරිවැය තොග අගය කරන ක්‍රම ඒ වගේ දේවල් එකම විදිහට පවත්වාගෙන යනවා නම් ඒ කියන්නේ එතකොට එකම chart එකට අපිට අරගෙන තීරණ ගන්න පුළුවන්. ඒ වගේද ඒ කියන්නේ ආයෝජකයෙක් කියන්නේ ඇල්මැති පාර්ශවයක්. ඇල්මැති පාර්ශවයට තීරණ ගන්න තොද්දු සපයද්දී ඒවා එකම ආකෘතියකට හැදෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ගිණුම් කරනදී ඒවා පොදුවේ අනුගමනය කරන තියෙන සංකල්ප ටික. අද පාඩම කතා කරන්න යන්නේ ගිණුම් කරන සංකල්ප ගැන. පස්වෙනි පාඩම. ඒකෙදී සංකල්ප ගොඩක් තියෙනවා. ප්‍රධාන ඒකක සංකල්පය අඛණ්ඩ පැවැත්ම, මූල්‍ය මිනුම්, උපචිත, උපලබ්ධි, සංගතතා, ඓතිහාසික පිරිවැය මේ වගේ සංකල්ප තියෙනවා. ඒ කියන්නේ මේ සංකල්ප ටික අපි ඉගෙන ඒ කියන්නේ MCQ ප්‍රශ්නෙට එහෙම මේ සංකල්ප අහනවා. සංකල්ප අවබෝධය තියාගන්න වැදගත් ඕන ගණන් කරද්දී. ඉරුම් කරන හැම දෙයක්ම ඒ ප්‍රශ්නට විතරක් ඉගෙනනොත් ඒ පාඩම සියල්ල කියන්නේ ගිණුම් කරන්නේ එකක් විදිහට අරගෙන ඒක ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඒ කියන්නේ හැම කෑල්ලක්ම හැම ගානකම පොඩ හරි සම්බන්ධයක් තියෙනවා. දැන් මේ සංකල්ප දැන් අපි ඉගෙන ගන්නකොට දැන් එක සංකල්පෙට එක දේවල් ඒ කියන්නේ ඒ ගණදිනුව ඉගෙන ගන්නවා. ඒ වුණාට ඒ ගණදිනුව ඉගෙන ගත්තට දැන් ඒ සංකල්ප ඒ කියන්නේ එක දැන් අපි කිසිමකෝ කාලච්ඡේද දැන් මේක අහලා නැති විදිහට සාමාන්‍ය කාලච්ඡේද අහලා ඇති කියන අපි බලනවා නම් දැන් කාලච්ඡේද අපි එක සංකල්ප ඒ කියන්නේ ෂේ වාර්තා කිරීම විදිහට අපි ගත්තට ඒක දැන් අපි කියන්නේ දැන් මම කියන්න ගණන්න කලින් පොඩි මේකක් දෙන්නේ. දැන් ෂේ වාර්තා කිරීම ගත්තොත් ඒකට අදාළ මේ සංකල්පය කියලා කියන්න බෑ. ඒකට අදාළ සංකල්ප ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කාලච්ඡේද, අඛණ්ඩ පැවැත්ම, ගැලපුම් ඒ වගේ කියන සංකල්ප ගොඩක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපි ප්‍රශ්නකට උත්තර දෙනකොට අර වඩාත්ම ආසන්න එක තමයි අපි ලියන්නේ. ඒ කියන්නේ දැන් ගිණුම් කරන්නේ දැන් අපි මෙතෙක් දුරට කතා කරලා ඉස්සර ඉඳන් කතා කරලා ඒකට නිකන් ඒ සංකල්පෙට මෙන්න මේ ගැලපිල්ල වගේ කියලා හිතලා තියෙනවා. එහෙම දැන් මාත් කියන්නේ මේ විදිහට. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න සිලබස් එකට ඕනේ අපි කොච්චර එහෙම ඉගෙන නැත්තම් විභාගලින් මාර්කින්ස් එකට ඕනේ පේපරේ බලන්නේ. ඒතර අපි ඒ විදිහට ඉගෙන ගන්න එපා. කියන්නේ ඒ සංකල්පය අදාළ මේකට කියලා හැමදේම එහෙමද තියාගත්තා නම් ඒක ලේසි වෙයි. කියන්නේ ගොඩක් සංකල්ප ගැලපීමක් තියෙනවා. ඒ වුණාට දැන් මේ පේපරේට අනුව අපි බලන්න ඕනේ. ඒ කියන්නේ මේ සංකල්ප වැදගත් මේකට කියලා. දැන් අපි ඉතල පටන් ගමු ඒකක සංකල්පය කියලා. ව්‍යාපාර ඒකක සංකල්ප. ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ ව්‍යාපාර ඒකක සංකල්ප ගොඩක් වැදගත් ඒක වැදගත් වෙන අවස්ථාවක් මත තියාගන්න තියෙන හොඳයි. ඒතර ඒ කියන්නේ කතාවක මත තියාගන්නේ ගොඩක් වටිනවා. ව්‍යාපාර ඒකක සංකල්පයේදී නිර්වචනයට අනුව ඒක සංකල්පය කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු හා ව්‍යාපාරයේ කියන්නේ ඒක දෙක අර මූල්‍යමය වශයෙන් මේක දෙයක් විදිහට පහල කරනවා කියන්නේ මූල්‍යමය වශයෙන්. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගණිත සිදු කරද්දී ගණිත ගිණුමුත් අපද්දී අයිතිකාරයා කියන්නේ පිට පුද්ගලයා. ඒ කියන්නේ වත්කම් සමාන හිමිකම් දෙන වාක්‍යය කියන සමීකරණේ වත්කම් කියන්නේ වත්කම් කියන්නේ අපි අපට සම්පත්තිය. ඒ ටික කවදා හරි ඒ දෙන්නගේ කෙනෙක්ට දෙන්න ඕනේ. කවදාද කඩලා ඒ දෙන්නට ලියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දෙන්න එකට කවදා හරි දෙන්න ඕනේ. ඒක තියාගෙන ඉන්න තරම් දුරට අපි හිමිකමට ගෙවනවා ලාභාංශ වගේ දේවල් අයිති ඒ කියන්නේ වක්කීම් වලට ගෙවන පොලි වගේ දේවල්. ඒක තියාගෙන තරමට. ඒ කියන්නේ අපි ණයට අරගෙන ව්‍යාපාරී කියන තනි පුද්ගලෙක් එයා සම්පත්තියක් අරගෙන තියෙන ණයට පාර්ශ්ව දෙකකින් හිමිකරු වගේ නෙවෙයි මේ වක්කීම් වලින් නෙවෙයි. ඒ කියන්නේ හිමිකරුව තමයි හරියට මේක කියන්නේ ඇත්තම කතාව ගත්තොත් හිමිකරුව තමයි අයිතිකාරයා. ඒ වුණාට ගිණුම් තබද්දී අත් පිට පුද්ගලෙක් කියලා ඉතින් එක තමයි මේ ව්‍යාපාර ඒක සංකල්පයෙන් අදහස් වෙන්නේ. ඊළඟට අපි කතා කරමු අඛණ්ඩ පැවැත්ම සංකල්පය. අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියන්නේ ව්‍යාපාරයේ කියන්නේ ඉදිරි අනාගත කාලයක් දක්වා නිශ්චිත පවතිනවා කියලා හිතනවා. ඒ කියන්නේ ව්‍යාපාරය අපි හිතන්නේ ව්‍යාපාර දැන් ව්‍යාපෘතියක් ගන්නවා අනිවාර්යෙන් අවුරුදු දෙකකින් ඉවර වෙනවා. ව්‍යාපාරයේ හැම
අවුරුද්දකින් ඉවරනවා කියලා දන්නේ. ඒ කියන්නේ දිග කාලයක් දක්වා තියෙනවා කියලා හිතනවා. ඒකින්ද තමයි දැන් දිග කාලයක් දක්වා තියෙන තමයි දැන් ওই සංකල්ප දෙක එකලා යනවා. අකණ්ඩ පැවැත්මයි කාලච්ඡේද සංකල්පය. දැන් අකණ්ඩ පැවැත්ම කියන්නේ දිග කාලයක් දක්වා පවතී කියලා හිතන එක. එතකොට ඒකින්ද ජංගමවත් කීම ඒ කියන්නේ වෙන් කළා වෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි දිග කාලයක් දක්වා යනවා නම් දැන් අපි ඊළඟ අවුරුද්දේ වහලා දානවා නම් අපිට ජංගම නොවනවත්කම් කියලා එකක් තියාගන්න බෑ. ඊළඟ අවුරුද්ද ගන්න. ඒ අවුරුද්දේ වැඩියෙන් තියාගන්නවා නම් අපි ජංගම නොවනවත්කම් කියලා කියන්නේ. දිග කාලයක් තියලා හිතලානේ ඒවා වෙනම වෙන් කළා තියාගන්නේ. දැන් දිග කාලේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියලා. ඒ වුණාට දැන් ඊළඟ අවුරුද්දේ වහලා දානවා කියලා හිතුවොත් එහෙනම් අපිට ජංගම නොවනවත්කම් කියලා තියන්න බෑ. එහෙනම් ජංගමවත්කම් ඔක්කොම වෙනවා. දීපල පිරිතත් ජංගමවත්කම් වෙනවා. ඒක අර දිග කාලයක් පවතිනවා කියලා හිතන ඉඳ තමයි දීපල පිරිත උපකරණ ජංගම නොවනවත්කම් විදිහට සාගන්නේ. ඒ කියන්නේ අවශ්‍ය. ඒ කියන්නේ දිග කාලයක් දක්වා පවතිනවා කියලා හිතන එක. ඒකට තව උදාහරණ තියෙනවා. දැන් ස්ක්‍රීන් එකේ වෙන්නයි. කියන්නේ ෂෙයා කරන එකත් ඒ සංකල්ප අදාළයි. මේ සංකල්පයෙන් පේනන දේවල් මම කියන්න තමයි හොඳ. කියන්නේ පේපරේ අරන් බැලුවොත් ඔයගොල්ලෝ ඒ අහලා තින්නේ මෙන්න මේ වගේ දේවල් දීලා මේක මොන වගේ සංකල්පයකට අදාළ වෙන්නේ කියලා තමයි අහන්නේ. ඒ ප්‍රශ්නයක් දෙයක් අහන්නේ. කියන්නේ මේක අර අවබෝධය තියාගන්න හොඳයි. ඔක්කොම කටපාඩම් කරනකොට දැන් ඔයගොල්ලෝ විෂයන් තව දෙකක් තියෙනවනේ. ඒවත් මම තියාගන්න එපා. ඒකින්ද දැන් මේක අවබෝධය තියාගන්න ඕන. පොඩක් ඊළඟ කතාව මූල්‍ය මෙනු සංකල්පය. මූල්‍ය මෙනු සංකල්පෙදි වෙන්නේ කියන්නේ ව්‍යාපාරයේ කියන්නේ ගණිතින් සටහන් කරන්නේ මුදලින් මෙනෙහිගේ ගණිතිනුම සිද්ධීන් තමයි මූල්‍ය ප්‍රකාශන සටහන් කරනවා කියන්නේ. දැන් ඒ කියන්නේ මුදල් මෙනෙහියක් කියන්නේ දැන් අපි ගණිතිනුවක් කරද්දී අනිවාර්යයෙන් ඒක මුදල් සම්බන්ධ වෙනවා. කියන්නේ මුදල් සම්බන්ධ වෙන්නේ නැති ගණිතිනුත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට ඉස්සරහට තීරණ ගන්න ඕන වෙන්න පුළුවන්. එන්නේ හවුල්කරුවන්ගේ තොරතුරු ලයිස්තුවක්. අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ හවුල්කරුවන්ගේ සුවඳත්වය. ඒගොල්ලෝ විශ්වාසනීයත්වය වගේ දේවල් මුදලින් මයින්ඩ් වෙන්නේ. ඒ වුණාට ඒක අපිට වර්ග කරලා තියාගන්න ඕන තීරණ ගද්දී. ඒ වගේ ඒ තීරණ ගද්දී ඒවත් අපිට වැදගත් වෙනවා. ඒ වුණාට මූල්‍ය ප්‍රකාශන වල සටහන් කරන්නේ මුදලින් මෙනෙහිගේ ගණිතිනුම සිද්ධීන් පමණයි. ඒක තමයි මූල්‍ය මෙනු සංකල්පයෙන් කියන්නේ. මූල්‍ය මෙනු සංකල්ප භාවිත කරන අවස්ථාව දැනගන්න පුළුවන්. අර අපි දැන් ගණන් හදාගෙන යද්දී උඩින් දාන මිනිස්සු රුපියල් කියලා. ඒ කියන්නේ රුපියල් වලින් තමයි ඒක ගණිතිනුම සිද්ධීන් සටහන් කරන්නේ. අර බින්දුවක් දාන්න දහස් පෙන්නන්නේ. ඒ කියන්නේ අනිවාර්ය රුපියල් කියලා දානවා. ඒ කියන්නේ භාවිත කරන මුදල් ඒකකය. අපි ඇමරිකන් ඩොලර් හදන්න USD කියලා දාලා නැත්තම් RS කියලා එහෙම රුපියල් ඒ උඩින් අගේ දක්වන්නේ මූල්‍ය මෙනු සංකල්පයට අනුව ඊළඟට කාලච්ඡේද සංකල්පය. මම කිව්වා කාලච්ඡේද සංකල්පය ගොඩක් වෙලාවට අඛණ්ඩ පැවැත්මත් එක්ක යන සංකල්පයක් කියලා. ඒ කියන්නේ දැන් අඛණ්ඩ පැවැත්ම නිශ්චිත කාල ඉදිරි අනාගත කාලයක් දක්වා ව්‍යාපාරයේ පවතී කියලා හිතනවා. ඒකින්ද දැන් එහෙම හිතනවා කියලා හිතුවොත් එහෙම දැන් අපිට ඇත්තටම ගිණුම් තියන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ව්‍යාපාරයේ ඔක්කොම ඉවරලා අපිට ගිණුම් තියන්න කිව්වොත් ඒ කියන්නේ අවුරුදු 100ක් විතර ඉවරලා තමයි අපිට ඔක්කොම මූල්‍ය ප්‍රකාශ ටික හදන්න වෙන්නේ. කියන්නේ හරියටම නිශ්චිත දිනකට විවරණ දවසට පෙන්නනවා නම් අපි අවුරුදු 100ක් විතර ගිහලා තමයි මූල්‍ය ප්‍රකාශ. ඒ වුණාට එහෙම වැඩන්නේ අපිට මේ තීරණ ගන්න ඕන නෑ. කියන්නේ අල්මැති පාර්ශවයට තීරණ ගන්න ඕනේ. දැන් මම ඉතලා යෝගයට ආයෝජකයන්ට කොටස් වෙනද පොඩි ආයෝජන කරනවා නම් ඒගොල්ලෝ තීරණ ගන්න ඕනේ. ඒ තීරණ ගන්න නම් ඒගොල්ලන්ට තොරතුරු තියෙන්න ඕනේ. ඒගොල්ලෝ ව්‍යාපාරී විවරණ අවසන් දවස් ගණන් ඉඳලා මූල්‍ය ප්‍රකාශක ඉදිරිපත් කරලා උඩන්නේ නැහැ. ඒකින්ද දැන් කාලච්ඡේද සංකල්පය යනවා තමයි ව්‍යාපාරයේ කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදය කියන්නේ ව්‍යාපාරයේ නිශ්චිත කාලච්ඡේද වශයෙන් බෙදලා ඒ කාලච්ඡේද දාලා තීරණ ගන්න ඒ තොරතුරු සපයන්නේ ඒක අර පේනවන තැනක් තමයි. ඒ කියන්නේ දැන් අපි පේනවන තැනක් අපිට හොයාගන්න පුළුවන්. අර කාලච්ඡේද සංකල්පයෙන් අපි බෙදනවානේ. මේ අපි ගාණක් ලියදු ඉල්ලියන්නේ සමන් ව්‍යාපාරයේ 3.21 කියන අවසන් කාලච්ඡේදය සඳහා. අන්න එතන තමයි උදාහරණයක් විදිහට ගන්න පුළුවන් උපජීව සංකල්ප. මේ සංකල්පය ඔයගොල්ලෝ ගොඩක් කරලා අහලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ගණන් හදද්දී ගොඩක් වැදගත් වෙන සංකල්පයක්. එහෙනම් ගොඩක් කරම වරද්දන එකක් කියන්නේ උපජීව සංකල්පයේ අවබෝධය තිබුණ එක දෙන්නේ නෙවෙයි. දැන් උපජීව සංකල්පයේදී කියන්නේ ව්‍යාපාරයේ ආදායම් මුදලින් ලැබුණත් නැත ව්‍යාපාරයේ වියදම් මුදලින් ගෙවුවත් නැත ඒ කාලච්ඡේදයට අදාළ නම් ඒ ටික හඳුනා ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් අපි ලයිට් බිලක් තියනවා වගේම ලයිට් බිල අපි ගෙවලා නැහැ. ඒ වුණාට අපි ආදායම් ප්‍රකාශය දක්වන්න ඕනේ විදුලි බිල කියලා. අනිවාර්යයෙන්. ඒ වගේ තමයි දැන් මේ උපජීව සංකල්ප භාවිත වෙන ගොඩක් වෙලාවට අර මූල්‍ය ප්‍රතිඵලයේ ගන්න කරන ගොඩක් වැදගත් වෙනවා. දැන් උපජීව සංකල්පයේ ආකාර කිහිපයක් තියෙනවා. ගෙවිය යුතු වියදම්, ඉදිරියට ගෙවූ වියදම්, ලැබිය යුතු ආදායම්, කලින් ලද ආදායම්. ඒ වගේම ණයගැතියෝ ණයහිමියෝ. ඒගොල්ලොත් උපජීව සංකල්ප යනවා තමයි ගිණුම් තියන්නේ. ගිණුම් තියනවා නේ කියන්නේ. ඒගොල්ලෝ යෙදෙන අවස්ථාව විදිහට ගන්න පුළුවන් ඒ ටික. ඊළඟ සංගත සංකල්පය. දැන් සංගත සංකල්පයෙන් කියන්නේ මූල්‍ය ප්‍රකාශන හම්බෙන්න බදනම් කරගත්ත නීතිය සම්ප්‍රදායන් කියන දේවල් නිරන්තරයෙන් වෙනස් කරන්න හොඳ නැහැ කියන එක. ඒ කියන්නේ දැන් අපි දැන් මූල්‍ය ප්‍රකාශන හදනකොට තොරතුරු ගන්න. තොරතුරු කියන්නේ සංසන්දනය කරන්න දැන් අයිතික දැන් අපි ආයෝජක නම් අපි ආයෝජක කියන්නේ ඒත් ඇල්මැති පාර්ශවයක්නේ. අපි ඒගොල්ලෝ තීරණ ගන්නකොට දැන් අපි මේ අවුරුද්දේ මූල්‍ය කියන්නේ එක සමාගම මූල්‍ය ප්‍රකාශන අරන් ඊළඟ අවුරුද්දේ බලනකොට කියන්නේ ඒගොල්ලෝ මොකක් හරි ප්‍රතිපත්තියක් වෙනස් කළා නම් ඒගොල්ලෝගේ ලාභය කලින් අවුරුද්දට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතිපත්තිය වෙනස් වීම හේතුව.
ස්වභාවික වෙනස් වෙන ලාභයක් නෙවෙයි ඉතුරු ස්වභාවික වෙනස් වෙන ලාභයක් ඒගොල්ලන්ට වටනවනේ. ඒ කියන්නේ ස්වභාවික වෙනස් වෙනවා කියන්නේ ව්‍යාපාරයේ කැපවීම මහන්සියෙන් වැඩ කරලා ලාභයක් උපය ගන්නවා නම් ඒ වගේ ව්‍යාපාරවල ආයෝජන ගන්න කැමතියි ආයෝජක. ඒ වුණාට ප්‍රතිපත්තියක් වෙනස් වීම හේතුවෙන් ෂෙයා අඩු වෙලා වගේ දෙයකින් ඉතුරු විදම අඩු වෙලා ලාභය වැඩි වුණොත් ඒ වගේ දේවල් වලදී තීරණ ගන්න කියන්නේ ඒ තීරණ ගන්න අමාරුනේ. ඒ කියන්නේ සංගතතාවයේ තියෙනවා කියන්නේ සමාන ව්‍යාපාරයත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම කියන්නේ එහෙම කර්මාන්තය කියන්නේ අපි හිතමුකෝ සබන් ව්‍යාපාර අතර මූල්‍ය ප්‍රකාශ සංසන්දනය කරන්න පුළුවන් ආයෝජකයන්ට. ඒ කියන්නේ තීරණ ගන්න කියන්නේ එක වගේ සමානයි. ඒ වගේම සබන් කර්මාන්තයේම මූල්‍ය ප්‍රකාශන එක වගේ නේද උඩ. ඒකට ඕන ඒ කියන්නේ ව්‍යාපාර වල මූල්‍ය ප්‍රකාශන එකට අරගෙන හැම ව්‍යාපාරෙම අපිට ඕන තීරණ ගන්න මේ ව්‍යාපාර ආයෝජන ලාභයි අනේ වගේ. කියන්නේ මේ හැමතිස්සෙම මේ සංකල්ප වලින් කරන්නේ ගිණුම් කරන්නේ ගොඩක් ගිණුම් කරන්නේ හැම පාඩම කරන්නේ අර තීරණ ගන්න ඇල්මැති පාර්ශ්වයන් තොරතුරු සපයන එක. තොරතුරු සපයන එක ඵලදායක සපයන එක. ඒ වගේ වෙන්න බාධාවම කරන්නේ ඒ වගේ කටයුතු තමයි මේ පාඩම ගන්න. අපරොත් වෙනවා. ඉතින් එහෙනම් ලබන සතියේත් අපි නැවත හමු වෙමු. එතෙක් සියලු දෙනාට ජය වේවා.